නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති තිතෝ වා තිතෝම්හිති පජානාති නිසින්නෝ වා නිසින්නෝම්හිති පජානාති සයානෝ වා සයානෝම්හිති පජානාති යතා යතා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතා තතානං පජානාති තී. ධර්ම ශ්‍රවණා විලාසී වාසනාවන්ත පින්නතුනි, දැන් මේ හැමදිනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් දහමෙන් බිඳක් ශ්‍රවණය කර ගැනීම සඳහායි. ඒ නිසා ඒ ධර්මාබෝධය කර ගැනීම පිණිස මුළු හිතම තමන් ඒ ධර්මයේ කෙරෙහි යොමු කරගෙන නුවණින් විමසාම ඒ ධර්මාර්ථයන් නුවණට වැටහෙනා වූ ආකාරයට නුවණින් විමසමින් ඒ ධර්මය ශ්‍රවණය කරන්නට හැමදෙනාම අදිෂ්ඨාන තබා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ පින්නතුනි, ඔබට මට මේ සංසාර දුක්ගිනි වලින් නිදහස් වෙන ආකාරය පිළිබඳවයි. සසරකින් නිදහස් වෙන වැඩපිළිවෙල ක්‍රමවේදය ඒ ධර්මය දේශනා කරන්නා වූ ශාස්ත්‍රවරු මේ ලෝකයට පහළ වීම අතිශයින්ම දුර්ලභව සිද්ධ වෙන්නා වූ දෙයක්. එනිසා කල්ප ගානක් පුරාවට පාරමී ධර්මයෝ පූර්ණය කරලා ලෞතුරා බුදු පදවිය ලබාගෙන දෙව් මිනිස් සහිත මුළු ලෝකයා හටම මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා කළා වූ ධර්මය තමයි අපි හැමදෙනෙක්ටම තිබෙන්නා වූ එකම සරණ වන්නේ, එකම රැකවරණය වන්නේ, එකම පිළිසරණ බවට පත් වෙන්නේ. ඒ නිසා මොනතරම් දේවල් අපිට අපේ ජීවිත වටා පිටා තුල තිබුණත් ඒ කිසිම දෙයකින් නියම රැකවරණයක්, නියම සරණක් ලැබෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. తాවකාලිකව ලැබෙනා වූ දේවල් තුලින් තමයි මේ ලෝකයා සැනසීම, රැකවරණය, පිළිසරණ කියන දේ බලාගෙන ජීවිත තුල පිළිපදින ස්වභාවයකට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ එය නියම රැකවරණයක් සඳහා පිහිට වෙන ආකාරයක් නෙවෙයි, සදාකාලික සරණක්, සදාකාලික රැකවරණයක් ලබන්නට නම් අපි අනවරාග කාලයක් පුරාවට පිළිපැද්දා වූ ආකාරයකට පත් නොකොට සසරකින් ඈතර වෙන ආකාරයකට ඒ දහමක් ජීවිතේ පුරුදු පුහුණු කරගෙන ඊට අනුව අපේ විමුක්තිය මඟ, අපේ විමුක්තිය සලසා ගන්න කියන කාරණාව තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අනුදැන වදාරලා තිබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ දේශනා කරන
ඒ ධර්මයක් ඒ සඳහාම උපකාර වේවා කියන අදිෂ්ඨානය හැමදෙනාම තබාගෙන ඒ ශ්‍රවණය කරමින් ජීවිතේට එකතු කරගන්න හැමදෙනාම අදිෂ්ඨාන තබා ගන්න ඕනේ. මම මේ මාතෘකා පාඨයේ වශයෙන් තබා ගන්නට යෙදුනේ බොහොම ප්‍රසිද්ධ මේ පින්නත් ඇත්තන්ට නිරන්තරයෙන් අහන්නට ලැබෙන ඒ සූත්‍ර ගාථා පාඨය. සතර සතිපට්ඨානය කියන මේ දේශනාව තුල සඳහන් වෙන එක සූත්‍ර පාඨයක් තමයි අපි මතක් කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට සංසාර කතරින් එතර වෙන්නට එකම එක මගක් දේශනා කොට වදාළ බව අපි හැමදෙනෙක්ම දන්නවා නේද? ඒ එකම එක මග හැටියට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? සතර සතිපට්ඨානය කියන වෙන්න මේ මග නේද? සතර සතිපට්ඨාන කියන මේ ධර්ම මාර්ගය. එනම් යම් කෙනෙක් ජීවිතයක මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මය පුරුදු කරනවා නම් ඒකාන්තයෙන් ඒ ඔස්සේ යාට මේ මුළු මහා සංසාර ගමනේම අත මිදෙන්නට අවස්ථාවක් උදා වෙනවා. සිහිය පිහිටුවා ගතියුත්තා වූ තැන් හතරක් තමයි මේ දේශනාව තුල සතර සතිපට්ඨාන දේශනාව තුල ඇතුළත් වෙන්නේ නේද? ඒ තුලින් අපි දැන් මතක් කරගත්තොත් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානයේ කුමක්ද කියලා පළවෙනි සතිපට්ඨානයේ තමයි කායානුපස්සනා සතිපට්ඨානය නේද? දෙවෙනි සතිපට්ඨානයේ තමයි වේදනානුපස්සනා සතිපට්ඨානය. තුන්වෙනි සතිපට්ඨානයේ තමයි චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව. ඒ වගේම හතරවෙනි සතිපට්ඨාන භාවනාව තමයි ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාව නේද? මෙන්න මේ සතිපට්ඨාන හතරෙන් එක සතිපට්ඨානයකට ඇතුළත් වුණු ගාථාවක් තමයි මම මාතෘකා කළේ. එය කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රමවේදයේ තුල තිබෙන එක කර්මස්ථානයක් තමයි ඒ තුලින් සඳහන් කරන්නේ නේද? කායානුපස්සනා සතිපට්ඨානය ගන්නකොට ඒ තුල අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්මස්ථාන කීයක්ද? කායානුපස්සනා සතිපට්ඨානය තුල තියෙනවා කර්මස්ථාන 14ක් නේද? 14ක් සතිපට්ඨානයන් කායානුපස්සනා තුල තිබෙනවා නේද? එයින් එක කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රමයක් තමයි සතර ඉරියාපත භාවනාව කියලා කියන්නේ. ඉරියාපත භාවනා පබ්බේ වශයෙන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා නේද? එතකොට මේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව ගන්නකොට එහෙම නැත්නම් මේ කායानुපස්සනා සතිපට්ඨාන ක්‍රමවේදය ගන්නකොට ඒ තුල යම් එක් පිරිස් කොටාසයක් ප්‍රධාන කරගෙන විශේෂයෙන් පනවා වදාළ සතිපට්ඨාන භාවනාව නේද? දැන් ලෝකයේ පුද්ගලයෝ ගන්නකොට හැම දෙනාගේ මානසික ස්වභාවයන් එක හා සමාන නේද? එක වගේ ස්වභාවයක් නෙමෙයි නේද? එක වගේ චරිත ස්වභාවයන්ගෙන් යුක්ත වුණු සත්පුද්ගලයෝ නෙමෙයි ලෝකේ හැම දෙනෙක් නේද? නානා චරිත ඇති පුද්ගලයෝ හම්බ වෙනවා. ඒ වගේම නානා ඉන්ද්‍රියන් ධර්ම වැඩි තිබෙන පුද්ගලයෝ අපිට හම්බ වෙනවා. එතකොට මේ අය අතරින් ගන්නකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තෘෂ්ණාව අධිය කොටගෙන තෘෂ්ණා සහගත චරිතවත් ඇති තෘෂ්ණා සහගත හැසිරීම රටාවෙන් යුක්තව බොහෝසෙන් ලෝකේ හැසිරෙන පුද්ගල කොට්ටාසයක් දේශනා කොට වදාලා නේද? ඒ තෘෂ්ණා සහගත හැසිරෙන පුද්ගලයන් අතරත් ඇතම් කෙනෙක්
තියුණු තෘෂ්ණාව ඇති පුද්ගල කොට්ටාසයන් ඉන්නවා. ඇතැම් අය ඉන්නවා තෘෂ්ණාව මද කොට්ටාස නේද? තෘෂ්ණාවෙන් මදව ඉන්නා කොට්ටාසයකුත් සිටිනවා. එතකොට තෘෂ්ණාවෙන් යුක්ත වුණු පමණින්ම ඒ තැනැත්තන් හට නුවණ ප්‍රඥාව නැහැ කියන කාරණාව කියන්නේ නැහැ. තෘෂ්ණාව තියුණු පමණින් ඒ ඇත්තන්ට නුවණ ප්‍රඥාව නැහැ කියන කාරණාව කියන්නේ නැහැ. ඒ නුවණ ගත් කල්හි තෘෂ්ණාවෙන් යුක්ත වුණා වූ පුද්ගලයෝ අතර නුවණ නැත්නම් ප්‍රඥාවෙන් යුක්ත වෙන්නා වූ පුද්ගලයෝ ගන්නකොටත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නේද? ඒ කියන්නේ කියන මද ප්‍රඥාවෙන් යුක්ත වෙන අය සහ තියුණු ප්‍රඥාවෙන් යුක්ත වෙන අය ඉන්නවා හැටියට අපිට පුද්ගලයෝ තුළ දකින්න ලැබෙනවා නේද? එතකොට ඒ කාරණාව සලකනකොට අපිට පුළුවන් මේ තෘෂ්ණාවන්ත අයව ගන්නකොට තියුණු ප්‍රඥා ඇති තෘෂ්ණා චරිතයෝ සහ මද ප්‍රඥා ඇති තෘෂ්ණා චරිත ඇති පුද්ගලයෝ වශයෙන් අපිට දෙකකට බෙදා දක්වන්න පුළුවන්. මේ බව ධර්මයේ සඳහන් කරනවා. එතකොට දැන් මෙන්න මේ පුද්ගලයන් අතරින් මේ සතිපට්ඨාන හතරේ ගන්නකොට මෙන්න මේ තෘෂ්ණා චරිතයන්ගේ නේද? ගත්තොත් එහෙම දැන් අපි මාතෘකා කළේ සතර ඉරියාපත භාවනාව. නැත්නම් ගත ප්‍රධාන වශයෙන් කායානුපස්සනා සතිපට්ඨාන. වශයෙන් ගන්නකොට එය බොහෝසෙයින් වැදගත් වෙනවා මේ කියන පුද්ගලයන්ගෙන් කියන්නේ මද නැත්නම් තියුණු තෘෂ්ණාව තිබෙන මද ප්‍රඥාව ඇති තෘෂ්ණාවෙන් යුක්ත වුණු පුද්ගලයන් සඳහා විශේෂයෙන්ම පනවවදාල දේශනා කොට වදාළ ඒ සතිපට්ඨාන භාවනාව හැටියට තමයි කායානුපස්සනා සතිපට්ඨානය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා. එතෙරේනම් මද ප්‍රඥාව තිබෙන තෘෂ්ණා ඇති තැනැත්තෙකු විසින් තැනැත්තෙකුට තෝරා ගත යුතු එක කර්මස්ථානයක් තිබෙනවා ඉරියාපත භාවනාව වශයෙන්. හරි. එතකොට එතනදී ඒ කායන පස්සනාවෙන් අපි මේ ආකාරයට ටික දැනගන්න ඕන කෙනෙක් තියෙන කෙලින්ම ඒ කියන්නේ සමතය වඩමින් කෙලින්ම විපස්සනාව කළ යුතු කායන පස්සනා කර්මස්ථාන කීපයකට උතන තියෙනවා. කායන පස්සනාවේ 14න් සමතය වශයෙන් පුරුදු කරමින් කෙලින් විදර්ශනාව වැඩි යුතු මේ කායන පස්සනා කර්මස්ථාන කීපයකට තියෙනවා. එසේ විශේෂයෙන්ම සමතයක් වඩන්නේ නැතුව සමතයක් පුරුදු පුහුණු කිරීමක් නොකොට කෙලින්ම විදර්ශනා කරන්න පුළුවන් කායානුපස්සනා සතිපට්ඨාන භාවනා කීපයකට ඔය කායනුපස්සනා තුල ගැබ් වෙලා තියෙනවා. ඒතරේ මාත්‍රිකා කළපු ඉරියාපත භාවනා පබ්බේ ගන්නකොට ඔය දෙකෙන් මොන එකටද වැටෙන්නේ? සමතයක් පුරුදු කරමින් විදර්ශනා කළ යුතුයක් වශයෙන්ද එහෙම නැත්නම් කෙලිම විදර්ශනා වශයෙන් වැඩි යුතු කායනුපස්සනා කමඨානක් වශයෙන්ද? කිලිම ගන්නකොට ඒක ඒ සමතයක් වශයෙන් වැඩි යුතු බවක් නෙමෙයි. ඒ තුල තියෙන්නේ. ඒක සතර ඉරියාපත භාවනා ගන්නකොට ඒ කෙලින්ම විදර්ශනා වශයෙන් වැඩි යුතු කායනුපස්සනා භාවනාව. හරි. සතර ඉරියාපත භාවනාවේදී සමතයක් වශයෙන් පුරුදු කරන්න අවශ්‍ය නැහැ. එහෙම පැනීමක් කරන්නේ නැහැ. කෙලින්ම මේක විදර්ශනා මනස්කාරයක් වශයෙන් පුරුදු කරන්න ඕන කොටසක්. වශයෙන් අපිට ඒ ධර්මයේ තුල සඳහන් කළා පෙන්නනවා. දැන් කායනුපස්සනාවේ තිබෙන ආනාපාන සති පබ්බේ ගන්නකොට අන්න ඒක කෙලිම කියන්න පුළුවන් කොහොමද? සමතේ වශයෙන් නේද? සමතේ වඩමින් විදර්ශනා කරන්න ඕන කායනුපස්සන භාවනාව. හැටියට ඒක කෙලින්ම දක්වනවා. හරි. එතකොට එනවා ඒ කෙලින්ම විදර්ශනා වඩන්න ඕන කමඨහන් වශයෙන් ඔය ධාතු කර්මස්ථාන පබ්බේ නේද? ධාතු මාසිකාර පබ්බය සති සම්පජඤ්ඤ පබ්බය කියන මේවා ඉරියාපත භාවනා කියන මෙන්න මේවා ටික කෙලින්ම විදර්ශනා වශයෙන් වඩන්න ඕන ඒව හැටියටයි සලකා ගත යුතු වන්නේ. හරි.
ඒතර එහෙනම් අපි බැලුවොත් එහෙනම් මේ ඉරියාපත භාවනාව ඉරියාපත කර්මස්ථානය කියන එක අපි කොහොමද පුරුදු පුහුණු කරන්නේ? ඒ පිළිබඳව අපි දැනගත යුතු කරුණු කාරණා මොනවද කියන එක පිළිබඳව අපි ටිකක් විමසා බලමු. නේද? එතනදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. නේද? ඒකෙන් කියන්නේ මොකන්ද? යන කල නේද? එහෙම නැත්නම් ගමන් කරන කල ගමන් කරන්නෙමි කියලා නුවණින් දැනගන්න කියලා දේශනා කරනවා. නේද? තිතෝ වා තිතෝම් හීති පජානාති. සිටගෙන සිටින කල සිටගෙන සිටින්නා වූ කල්හි දැන් මම සිටගෙන සිටින්නෙමි කියලා නුවණින් දැනගත යුතු වෙනවා. ඊට පස්සේ නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. හිඳගෙන සිටින කල්හි නැත්නම් වාඩි වී සිටින කල වාඩි වී සිටින්නෙමි කියලා නුවණින් දැනගත යුතු වෙනවා. නේද? ඒ වගේම තමයි සයානෝවා සයානෝම් හීති පජානාති. සයනය කරමින් ඉන්න කල සයනය කරමින් සිටින කල සයනය කරමින් සිටින්නෙමි කියලා නුවණින් දැනගත යුතුයි. නුවණින් දැනගත යුතුයි කියලා අපිට දේශනා කරනවා. නේද? යතා යතාවා පනස්ස කායෝ යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. නේද? කියන්නේ යම් යම් ඉරියව්වකට අනුව මේ කය පවතිනවා. යම් යම් ඉරියව්වකට අනුව මේ කය පවතිනම් ඒ ඉරියව්ව අනුව මනාකොට නුවණින් යා දැනගන්න ඕනේ. නේද? තථා තථානම් පජානාති. ඒ ආකාරයට ඉරියව් පිළිබඳව නුවණින් යා දැනගත යුතුයි කියලා අපිට දේශනා කරනවා. ඒතර ඇයි මේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ ඒ ඉරියව් පිළිබඳව නුවණින් මනාකොට දැනගන්න කියලා දේශනා කරන්නේ ඇයි? දැන් අපි දන්න බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා හට සතර ඉරියව්වක් පෙනෙව්වා කුමක් සඳහාද? සතර ඉරියව්වක් පෙනෙව්වා කුමක් සඳහාද? කෙනෙකුට භාවනා කරන්නේ නේද? භාවනාව පිණිස ඉරියව් හතරක් පෙනෙව්වා. ඒතර මේ ඉරියව් හතර තුල පිහිටාගෙන ඕනෑම භාවනාවක් කරන්නට හැකියාව තිබෙනවා. නේද? එතකොට දැන් ඒ භාවනාව සඳහා යම් ඉරියව් හතරක් පෙනෙවුවා. අන්නේ ඉරියව් හතරම දැන් අපිට එක කමටහනක් වශයෙන්ද දැන් බුදුරජාණන් වහන්සේ පනවනවා නේද? දැන් අපි කොයි ඉරියව්වක ඉඳගෙන වුණත් අපි යම් යම් භාවනා ක්‍රම වැඩුවත් ඒක අපිට ඉරියාපත භාවනාවක් බවට පත් වෙන්නේ නැහැ නේද? ඉරියව්වට අනුව සිහිය නුවණ පිහිටවාගෙන කළා වූ භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා එන මේ භාවනා වැඩිම සඳහා පනවාවදාල මේ ඉරියව් හතර භාවනා අරමුණක් හැටියටම අපිට දේශනා කළේයි කුමක් සාඳ මේ සත්වයෝ මේ ඉරියව්ව තුල මුලා වී තමයි වාසය කරන්නේ නේද? දැන් නුවණින් සතර ඉරියව්ව මේ සත්වයෝ නුවණින් යුක්තවද පරිහරණය කරන්නේ නැහැ නේද? නුවණින් තොරව තමයි බොහෝ සත්වයෝ මේ ඉන්න ඉරියව් පරිහරණය කිරීම සිදු කරන්නේ. ගමන් කරනකොට ගමන් කරනවා කියන බවට නුවණක් ඇත්තේ නැහැ. ඒ කෙරේ සිහියක් එයා පිහිටීමක් නැහැ නේද? සිහියක් නුවණක් නැති වෙනකොට ඒ ගමන් කරන ඉරව කෙරේ නුවණ නැති කල්හි අනුවණින් අසිහියෙන් යුක්තව ඒ ඉරියව් වාසය කරනවා. අනුවණින් යුක්තව එයා වාසය කරනවා. එහෙනම් අනුවණින් යුක්තව ඒ ගමන් කරන ඉරියව් වාසය කරනවා කියන්නේ එයා පවත්වන්නේ දැන් ඉරියව් පිළිබඳව කියන්නේ මෝහ සහගත පැවැත්ම. මෝහ සහගත බවින් යුක්තව මෝහයේ යුක්තව අරමුණු වෙමින් තමයි එයා මේ ගමන ක්‍රියාව කියන එක පරිහරණය කරන්නේ නේද? දැන් මේ ඉරියව් ගන්නකොට දැන් සෑම සත්වයකටම සාධාරණ වෙච්ච ඉරියව්වක්නේ සතර ඉරියව් කියන්නේ නේද? මිනිස්යාද මේ ඉරියව් සතරම භාවිතා කරනවා. තිරස්චීනස්ගත සත්වය ගන්නකොට තිරස්චීනගත සත්වයෝත් තත් මේ ඉරියව් හතර
සාධාරණයි. නේද? දෙවියන් ගත්තොත් දෙවියන්ටත් මේ ඉරියව් සතර සාධාරණයි. හැම ස්ත්‍රියකටම හැම පුරුෂයෙකුටම මේ ඉරියව් සතර සාධාරණයි. ඒතර ඔය හැම දිනෙකම පරිහරණය කරනකොට ඔය ඉරියව් හතර පිළිබඳව දැන් ඔය ඉරියව් හතර ගැන දන්නේ නැද්ද? දන්නවා නේද? ගමන් කරනකොට දැන් තිරසන් සතෙක් ගන්නකො. තිරසන් සතෙක් ගමන් කරනකොට ඒ සතාට දැනෙන්නේ නැද්ද? ඒ සතා දන්නේ නැද්ද තමන් මේ ගමන් කරනවා කියලා? ඒ සතා දන්නවා නේද? ඒ සතා මේ නිදාගෙන ඉන්නකොට දැන් මේ නිදාගෙන ඉන්න අය නැත්නම් නිදා ගන්නවායි කියන දැනුමක් මේ සතාට නැද්ද? ඒ සතාට තියෙනවා නේද? ඒතකොට මේ වගේ තිරසන් සතාටත් ඔය ඉරියව් හැම එකක් ගැනම දැනුමක් තියෙනවා නේද? නමුත් ඒ තියෙන දැනුම මොකද්ද? මොන වගේ දැනුමක්ද? එතකොට ඒ සතාට දැනගත්තට ඒ දැනුම නුවණින් වෙන්නා වූ දැනුමක් නෙවෙයි නේද? තියෙන්නේ දැනුම දැන් අපේ ඒ සතා ගමන් කරනවා නම් ගමන් කරන පිළිබඳව තියෙන දැනුම තමයි Taman ගමන් කරනවා කියන හැඟීම නේද? මම ගමන් කරනවා කියන අදහස හැඟීම මේ සතාට රළු විදිහටම තියෙනවා. පුද්ගල සංඥාවෙන්ම ආත්ම සංඥාවෙන්ම නේද? නැත්නම් පුද්ගල දෘෂ්ටි සහගතවම ආත්ම සංඥාවෙන් බැසගත්තු විදිහටම මේ ගමන් කරනවා කියන ගමන් ක්‍රියාව කරමින් ඒ ඉරියව්වේ සතා භාවිතා කරනවා. දැන් සිටගෙන ඉන්නව කල්ලි නැවතිලා ඉන්නකොට දැන් මේ නැවතී ඉන්නවා කියන හැඟීම සතාට තියෙනවා. කවුරු ඉන්නවා කියලා හිතෙන්නේ? මම ඉන්නවා කියන සත්‍ය හැඟීමෙන් ඒ ඉරියව්ව ග්‍රහණය කරගෙනම පරිහරණය කරනවා නේද? එතකොට මේ වගේ කොයි ඉරියව්ව ගත්තා ඒ සතාට ওই ඉරියව් හතර ගැනම දැනුමක් තියෙනවා. ඒ තියෙන දැනුම තව සත්‍ය සංඥාව වැඩෙන විදිහටමයි. සත්‍ය සංඥාව වැඩෙන විදිහටම මේ ඒ ඉරියව් හතර ගැන ඒ සතාට දැනුම තියෙනවා නේද? එතකොට ඉබඳු ආකාර දැනුම සත්‍ය සංඥාවෙන් යුක්තව මම ආයනෙන් බැඳුණු පුද්ගල ආකාරයෙන්ම බැඳුණු ඒ ඉරියව්ව ඇසුරු කරන්නේ වරකදී ලෝභ සහගතව නේද? ලෝභ සහගතව ආස්වාදය විඳිමින් ඒ ඉරියව්ව පරිහරණය කරනවා. එහෙම නැත්නම් තව වරකදී පටිඝ සහගතව නේද? පටිඝ සහගතව ගැටීම් සහිගතව ඒ ඉරියව්ව ඒ පුද්ගල සංඥාවෙන් පරිහරණය කරනවා. ඒතර මේ වගේ ඇලුම් ගැටුම් දෙකින් යුක්තව දැන් මේ ගමන ක්‍රියාව ඒ සතාගේ පැවැත්ම වටපත් වෙනවා. එහෙම නැත්නම් විසිරුණු සහගත එක්ක ඇලීම් ගැටීමක් නොතුනා නම් ඒ ඉරියව්වෙහි විසිරුණු සහගත මානසික පැවැත්මක් යුක්තව ඒ ඉරියව්ව තුළ පැවැත්ම සිද්ධ කරනවා නේද? ඔව්. ඒතකොට එහෙනම් ඒ බඳු ආකාරයෙන්ම දැන් ඒ ස්වභාවය ගැන දන්නේ නැති නේද? ගමන ඉරියව්වයි කියන මේ ඉරියව්වේ යටිසත්තු දන්නේ නැති මිනිස්යාවනාහි ඉබඳු ආකාර හැඟීමක් නැද්ද? මිනිසයා දන්නවා නේද? පුද්ගලයා මේ තිරසන් සතාට වැඩිය ඒ පුද්ගලයා දන්න මම දැන් මේ හිටගෙන ඉන්නවා. මම මේ ගමන් කරනවා නේද? මම වාඩි වෙලා ඉන්නවා. මම සැතපී ඉන්නවා කියලා පුද්ගලයාටත් ඒ විදිහටම තියෙනව නැද්ද? තියෙනවා. ඒතකොට නුවණින් තොර වෙච්ච තැනැත්තාට කෙලින්ම පුද්ගලයා මගේ කියන හැඟීමෙන් ඒ ඉරියව්ව සතර ඉරියව්ව පිළිබඳවම දැනුම තියෙනවා නේද? ඒතකොට ඒ බඳු ඉරියව්ව තුළ වෙන දේ තමයි මොකද්ද? සත්ත්ව සංඥාව වැඩෙනවා. ඒ වගේම ඒ සත්ත්ව දෘෂ්ටිය දැසගෙන වැඩෙනවා. ආත්ම සංඥාව එයාට වැඩෙනවා. ඒ ඉරියව් මම මගේ කියන ආකාරයෙන් පරිහරණය කරනවා. මම මගේ කියන ආකාරයෙන් ඒක පරිහරණය කරනවා. ඒ වගේම තෘෂ්ණා දෘෂ්ටියෙන් දැඩිව ග්‍රහණය කරගෙන මේ සතර ඉරියව්ව භාවිතා කරනවා නේද? ඒතර මේ විදිහට තෘෂ්ණා දෘෂ්ටියෙන් යුක්තව මම මගේ කියන අදහසෙන් යුක්තව පුද්ගල සංඥාවෙන් පරිහරණය කරන මේ මිනිසයා සිටගෙන සිටීමේ ඉරියව්ව අරබයා එයා කර්ම රැස් කරන්නේ නැද්ද? රැස් කරන නේද? සිටගෙන සිටීමේ ඉරියව්ව මුල් කරගෙන ලෝභයක් ඇති වුණා නම් ඒ ලෝභ සහගතව තමයි දැන් එයා ඒ වෙලාවට ඒ පිළිබඳ කර්ම රැස් කරන්නේ
නේද? ඔව්. එතකොට නැත්තම් ද්වේෂයක් ඇති වුණා නම් ඒ ඉන්න ඉරියව්ව තුල ද්වේෂයෙන් යුක්තව තමයි දැන් ඒ ඉරියව්ව භාවිතා කරන්නේ. ද්වේෂ සහගතවත් කර්ම රැස් කරනවා නේද? එතකොට විසුරු සහගත මුලා සහගත මානසික පැවැත්මක් හිටියානම් අනේ මෝහ සහගතව කර්ම ඒ වෙලාවේ ඉරියව්ව තුල රැස් කිරීම කරනවා. එතකොට ලෝභ දේශ මෝහ සහගත භාවයෙන් යුක්ත වෙලා දැන් එයා කර්ම රැස් කරනවා. කර්ම රැස් කරනකොට ඒ කර්මයන් හේතු වෙන්න පුළුවන් මොන විදියටද? නැවත ඉපදීමක් ඇති කරන්න පවා ඒ ඉරියව් තුලින් එයාට ඒක හේතු වෙනවා නේද? නැවත උපදීන්නට නැවත ಜಾතිය ගෙන දෙන්නට ඒ ඉරියව් එයාට හේතු වෙනවා නේද? ಜಾතිය ගෙන දෙනකොට ඒ ಜಾතිය මුල් වෙලා අන්‍යයාට ඇති වෙන්න තියෙන දුක් බොහෝ දුක් පවා විඳ ගන්න හේතු වෙනවා. ඒ ಜಾතිය හේතු කරගෙන ජරා මරණ නේද? ලෙඩ රෝග මේ වගේ අප්‍රමාණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ වගේ බොහෝ දුක්ඛයන් වලට මේපත් වෙන්න යාට අවස්ථාව තියෙනවා. එහෙනම් මේ වගේ බොහෝ දුක් විඳ ගන්නට සිද්ධ වෙනවා නුවණින් තොරව මේ ඉරියව් භාවිතා කරලා කර්ම රැස් කිරීම තුල නේ. එතකොට දැන් ඒ ඉරියව් පිළිබඳව නුවණ නැති තා එයාට මේ සංසාර පැවැත්ම නතර කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නේද? අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් කෙනෙකුට මේ සංසාරයට නැවත නැවත පැමිණෙන නැවත නැවත සංසාරයේටම ඇදලා දාන්න මුල් වෙච්ච මේ අනුවන භාවයෙන් පරිහරණය කළ ඒ ඉරියව් කෙරෙහිම මනාවකට නුවණ පිහිටවා ගත්තොත් ඒ නුවණින් යුක්තව මේ ඉරියව් පරිහරණය කරන තැනට හැකියාව ලැබෙනවා සත්ත්ව සංඥා දුරු කරලා නේද? ආත්ම සංඥා දුරු කරලා ඒ වගේම ඉරියව් කෙරෙහි ඇත්තා වූ ලෝභයෙන් ඇති කරගන්න ආස්වාදයන් දුරු කරලා ලෝභය දුරු කරලා ඒ වගේම ඒවා කියන ඉරියව් වලට ඇතිවෙනා වූ ගැටි ද්වේෂය මේව නැති කරලා නේද? ඉරියව් පිළිබඳ පවතිනා වූ මෝහය මුලාව මේව නැති කරලා ඒ නිසා ඇති කරගන්න කර්මයන්ද රැස් නොකොට එයා ඉපදීමෙන් මිදී ලබ ශාන්තියටපත් වීම හැකියාව ඒ තැනැත්තාට තියෙනවා. එහෙනම් පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් ගන්නකොට ඒ නුවණේ ස්වභාවය පිළිබඳව සලකන බුදුරජාණන් වහන්සේ අන්න ඒ සුදුසු තැනැත්තාට මේ ඉරියව් භාවනා පෙන්වුවා අන්නේ වගේ සසරකින් ඈතර කරවීම සඳහා සසර දුකින් ඈතර වන්නට ඒ කිනාට මේ ඉරියව් භාවනාවක් වශයෙන් ඒක පෙන්වුවා නේද? හොඳයි. එහෙනම් අපි තේරුම් ගත්තොත් එහෙම ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියනකොට මේක පිළිබඳව අපි ඒකේ ඇත්ත දැනගන්නේ කොහොමද? එතන මමත්වෙන් මම කියන කෙනෙක් යනවා කියලා කිව්වා නේද? පුද්ගලයෙක් දැන් ගමන් කරනවා කියලා කිව්වා. මේක ඇත්තටම පුද්ගලයෙක්ට මේ ගමන් කරන්නේ. මේ ගමන් කරන බව මේ ගමන ක්‍රියාව මමමද? පුද්ගලයාමද? එහෙම නැත්නම් මේ ගමන ක්‍රියාව කියන එක මගේ කියන දෙයක්ද? නේද? තමාට අයිති කොට ගන්න හැකි මගේ කොට ගත හැක්කා වූ දෙයක්ද? එතකොට මේ වගේ කවර හේතුවකින් මේ ගමන කියන එක ඇති වෙලා තියෙනවද? නැත්නම් මේ පුද්ගලයෙක්ින් තමා විසින් තමාගේ හැකියාවකින් ඇති කරගන්න දෙයක්ද? මේ ගමන ක්‍රියාව කියන කාරණාව අපි විමසා බලන්න ඕනේ. නේද? දැන් නුවණින් තොර වෙච්ච තැනට නම් කියන්නේ ඒ ගමන ක්‍රියාව කියන්නේ කෙලින්ම මමමයි. දැන් තමන් දැන් වාඩි වෙලා ඉන්නවනේ නේද? හැමදේනම වාඩි වීමේ ඉරියව්ව අරගෙන ඉන්න. දැන් ওই වාඩි වෙලා ඉන්නකොට තියෙන හැඟීම මොකද්ද කෙලින්ම? ඔව්. දැන් කෙලින්ම තියෙන්නේ තමන්ට මේ මමයි වාඩි වෙ ඉන්නේ කියන අදහසම නේද? මම කියන බවින් තොර වුණු හැඟීමක් ඇත්තේම නැති තරම්ම තමයි දැන් මේ වාඩි වෙ ඉන්න අවස්ථාව. මමම තමයි මේ වාඩි වෙ ඉන්නේ. ඔව්. එතකොට දැන් කවුරු හරි ඇහුවොත් මේ කවුද වාඩිලා ඉන්නේ කියලා කෙලින්ම කියන්නේ මම තමයි වාඩිලා ඉන්නේ. නැත්නම් අතන කවුද වාඩිලා ඉන්නේ කියලා ඇහුවොත් අපි අස්සවල් කෙනා වාඩි වෙලා ඉන්නවා. එහෙනම් මේ වාඩි වීමේ ක්‍රියාව අපිට හම්බ වෙන්නේ කවුරුන් විදිහටද? වාඩි වීමේ ක්‍රියාව අපිට හම්බ වෙන්නේ පුද්ගලික වශයෙන් නේද? පුද්ගලික වශයෙන් හම්බ වෙන තාක් එයා ඒ වාඩි වීමේ ඉරියව්ව කෙරෙහි අඥාන තැනැත්තෙක් කියලා. අඥානව අනුවණින් පරිහරණය කරන කෙනෙක් කියලා නේද? ඔව්. එතකොට එහෙනම්
අපි බැලුවොත් ඇත්තටම තමා කියන කෙනෙකුගේ ක්‍රියාවක්ද මේ වාඩි වීමේ ක්‍රියාව. එහෙනම් මේ වාඩි වීම කියන එක සිදු වෙන්නේ කොහොමද? නේද? වාඩි වීමේ ක්‍රියාවයි කියන තැන පවතින්නේ මොකක්ද? එතන ක්‍රියාත්මක වෙන ධර්ම ස්වභාවය මොකක්ද? කියන කරුණු කාරණා ටික අපි විමසා බලන්න ඕනේ. එහෙම විමසනකොට අපිට අන්න වැටහෙන්න පුළුවන්. එහෙනම් ඇත්තට මෙච්චර කාලයක් මේ මම කියන කෙනෙකුගේ වාඩි වීමක් කියලා භාවිතා කළා. මම කියන කෙනෙක් වශයෙන්ම ලැබුණත් අනේ ඇත්තටම මෙහෙම දෙයක් නොවෙන්නේ මෙතන වෙලා තියෙන්නේ. මෙන්න මෙබඳු ධර්ම ස්වභාවික පැවැත්මක් නේද ක්‍රියාකාරීත්වයක් නේද වෙලා තියෙන්නේ කියන එක ඊට වටහා ගන්න අවස්ථාව තියෙනවා නේද? එහෙනම් අපි බැලුවොත් එහෙම අපි දැන් ගත්තොත් එහෙම දැන් ගමන් කරනකොට නේද? ගමන් කරනකොට දැන් එකපාරටම මේ හිතක් නොමැතිව දැන් ගමන් කරන්න ඕනා කියන අදහසක් මේ කයට හිම ඇති වෙනවද? කයට ඇති වෙච්ච කැමැත්තක්ද දැන් මේ ගමන් කරන්න ඕනා කියන අදහස? කයට ඇති වෙන්නව අදහසක් නෙමෙයි. ඇයි මේ කයට ඒ අදහස ඇති වෙන්නේ නැත්තේ? ගමන් කරන්නට ඕනා කියන හැඟීමක් අදහසක් කයට ඇති වෙන්නේ නැත්තේ ඇයි? කය කියන ධර්මයට කැමැත්තක් ඇති වෙනවා කියන අදහසක් ඇති වෙන්නේ නැහැ නේද? ගමන් කරන්න ඕනා කියන හැඟීමක් කැමැති වීම ස්වභාවයක් මේ කයට ඇති වෙන්නේ නැහැ. ඇයි? කයේ ස්වභාවය දැනගැනීමේ හැකියාවක් නැති බවයි. නේද? දැනගැනීමේ ස්වභාවයකින් ඇති වෙන දෙයක් නොවේ මේ ශරීරය කියලා කියන්නේ. නේද? ඒ වගේම කැමැති වන ආකාරයකින් ඇතිවන හැඟීමක් මේ කයට ඇත්තේ නැහැ. නේද? එතකොට ගමන් කරන්න ඕන වෙනකොට ගමන් කරන්න ඕනා කියන අදහස කැමැත්ත ඇති වෙන්නේ කොතෙන්ටද? සිතට. ඒ අදහස ඒ හැඟීම ඇති වෙන්නේ සිතට නේද? නමුත් සිතට අදහසක් කැමැත්තක් ඕනෑකමක් ඇති වුණත් සිතට පුළුවන් ද ගමන් කරනවා කියන දෙයක් කරන්න? සිතට ගමන් කරන්න හැකියාවක් නැහැ. ඇයි සිතට ගමන් කරන්න බැරි? සිත කය නෙමෙයි නේද? සිත කියන්නේ කයක් සිත කියන්නේ කය නොවන නිසා නේද? එතකොට ගමන ක්‍රියාව කය අනුව සිද්ධ වුණා. කය තුලින් ගමන ක්‍රියාවක් වෙන්න වුණත් කයට ගමන් කරන්න කැමැත්තක් ඇති නොවන්නේ කය සිත නොවන නිසා නේද? කය සිත නොවන නිසා මේ කයට ගමන් කිරීමේ කැමැත්ත හැඟීම ඕනෑකම ඇති වෙන්නේ නැහැ. සිතට ගමන් කරන්නට ඕනා කියන කැමැත්ත හැඟීම අදහස ඇති වුණාට සිත කියන්නේ කය නොවන හින්දා හිතටම හිතේ බලයෙන් හිතේ හැකියාවකින් හිතටම ගමන් කරනවා කියන කරන්න බෑ නේද? එහෙනම් මේ ඔවුනොවුන්ගේ සහයෝගයක් අවශ්‍යයි. එතකොට දැන් හිතට කැමැත්තක් ඇති වුණොත් දැන් ගමන් කරන්න ඕනා කියන කැමැත්තක් හිතට ඇති වෙනවා. හිතට ඇති වුණු පමණින්ම මේ කයේ ගමන ක්‍රියාව සිද්ධ වෙනවද? හිතට කැමැත්ත ඇති වුණු පමණින්ම ගමන ක්‍රියාව කරමින් කයක පැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් වෙන්නට ඕන දේ මොකන්ද? ගමන ක්‍රියාව කියන එක වෙන්න නම් ගමන් කරන්නට ඕනා කියන කැමැත්තක් යම් හිතකට පහළ වුණා නම් ඒ හිතින් ඇති කරන්න ඕන උපදවන්න ඕන මොකක්ද? චිත්ත කිරිය වායෝ ධාතුව කියන මෙන්න මේ වායෝ ධාතු කය උපදවන්න ඕන නේද? චිත්ත කිරිය වායෝ. දැන් වායෝ ධාතුව නොයෙකුත් ප්‍රභේදයන්ගෙන් අපිට හම්බ වෙනවා නේද? නොයෙක් ආකාරයෙන් වායෝ ධාතුව අපේ මේ ශරීරය ඇසුරු කරගෙන අපිට ලැබෙනවා නේ. එතකොට දැන් ඒ ඉරියව් පැවැත්වීම් සිද්ධ කරනකොට ඒ සඳහා උපදින්නා වූ වායෝ ධාතුවට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව. ඒකට චිත්ත කිරිය කියලා කියන්නේ ඒ සිතින් ඇති කරන ධර්මයක්. ඒ වායෝ ධාතු ඇති කරන්නේ සිතේ. හරි. දැන් වායෝ ධාතු ඇති කරන තවත් ධර්මයන් තියෙනවා නේද? වායෝ කය කියනකොට වායෝ ධාතුව කියනකොට වායෝ ධාතුව මේ ආහාරය හේතු කරගෙනත් ඇති වෙනවා නේද? එතකොට කර්මයේ ප්‍රත්‍ය කරගෙනත් වායෝ ධාතුව කියන එක ඇති වෙනවා නේද? මේ වගේ තවකුත් දේවල් තියෙනවා ඇති කරන. නමුත් එතකොට සිතින් කැමැත්තක් ඇති වුණොත් අන්න සිතින් උපදවන
වායෝ ධාතුවට තමයි කිරිය වායෝ ධාතුව කියලා කියන්නේ. එතකොට දැන් චිත්ත කිරිය වායෝ ධාතුව දැන් උපදින්නේ කවරක් සඳහාද? ගමන් කිරීමේ ක්‍රියාව කිරීම පිණිසයි නේද? දැන් කොහොම හරි වායෝ ධාතුව ඉපදුනාට ඒ ගමන ක්‍රියාව සිද්ධ වෙනවද? වායෝ ධාතු කොහොම හරි සිද්ධ ඇති වුණ පමණින්ම අපි කැමති වෙච්ච ආකාරයෙන් ගමන ක්‍රියාව වෙන්නේ නැහැ. දැන් අපිට ගමන් කරන්න ඕන දිශාවක් තියෙනවානේ. මම දැන් යන්න ඕනේ ඉදිරියට නේද? මම යන්න ඕනේ මම ගමන් කරන්න ඕනේ ඉදිරියට නම් මට කැමැත්ත ඇති උනේ. එහෙනම් ඉදිරියට යන ආකාරයට තමයි දැන් මේ වායෝ ධාතු කය උපදින්න ඕනේ. එහෙනම් මගේ අභිප්‍රාය අනුව ඒ කියන්නේ මගේ අදහස අනුව මගේ අදහස උනේ ඉදිරියට යන ආකාරයට ගමන් කරන්නට නම් ඒ අදහසට අනුව ඒ අභිප්‍රායට අනුකූල වන ආකාරයටයි දැන් මේ චිත්ත වයෝ ධාතු උපදවන්නේ නේද? එතකොට එසේ අභිප්‍රාය අනුව උපදන්න වායු ධාතු උපදිනකොට ඒත් සමග තවත් ධර්මයක් අපිට ලැබෙනවා. ඒ අපේ කැමැති වෙන ආකාරයට මේ ගමන ක්‍රියාව සිද්ධ වෙන විදිහට වායු ධාතු උපදිනවා. ඒකට කියනවා මොකක් කියලාද? ඒකට කියනවා කාය විඤ්ඤාති සහිත. හරි? කාය විඤ්ඤාති සහිතව තමයි දැන් මේ වායෝ ධාතු කය උපදින්නේ. කාය විඤ්ඤාති සහිතව වායෝ ධාතු කය උපදිනවා. ඒතකොට කාය විඤ්ඤාති කියලා කියන්නේ මොකක්ද? කාය විඤ්ඤාති කියලා කියන්නේ ඒ කියන්නේ විඤ්ඤාති කියලා කියන්නේ මේ හංගවනවා කියන එක. හරි? හංගවන බව. ඒකෙන් තමන්ගේ ඒ කියන්නේ අපේ ක්‍රියාව පිළිබඳව තමාටද දැනගන්න ආකාරයට හංගවනවා. එතකොට ඒක ඒ ක්‍රියාව කරන බව බලා ඉන්න අයටත් ඒ ක්‍රියාව පිළිබඳව දැනගන්න පුළුවන් නේද? එතකොට ඒ අදහස තමන්ගේ අදහස දැනෙන ආකාරයට තමයි මේ වායෝ ධාතුකයි උපදින්නේ. ඒතර උපදිනකොට ඒකට කියනවා කාය විඤ්ඤාති සහිත. කාය විඤ්ඤාති සහිත වූ වායෝ ධාතු කය ශරීරේ පුරාම දැන් පැතිරෙනවා නේද? ශරීරේ පුරාවටම පැතිරෙන්න ගන්න. අන්න දැන් මේ ශරීරේ පුරාවටම මේ කාය විඤ්ඤාති සහිත වායෝ ධාතු කය පැතිරෙනකොට ඔන්න දැන් මේ අපිට විද්‍යමානව හම්බ වෙනවා අපිට පේනවා මොකක්ද? ශරීරයක ඉදිරියට යන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ශරීරයක ඉදිරියට යන ආකාරයක් වෙනකොට තමන්ට දැනෙනවා දැන් මම ගමන් කරනවා. ඒක බලාගෙන ඉන්න කෙනාට හිතෙනවා අන්න දැන් අසවල් කෙනා ගමන් කරනවා නේද? අසවල් කෙනා ගමන් කරනවා. එතකොට මේ સિદ્ધාන්තය දන්නේ නැති කෙනාගේ ගමන ක්‍රියා භාවිතා කරන්නේ ওই විදිහට. මේ අභ්‍යන්තරයේ සිදුවෙන යථා ස්වභාවය දන්නේ නැති කෙනා එසේ සිදුවෙන ධර්මතා ටික කෙරෙහි සම්පූර්ණ මමත්වය ඇති කර ගන්නවා. පුද්ගලත්වයකින් ඇති කර ගන්නවා. ඇති කරගෙන ඒ ක්‍රියාවේ තමාද මුලාවටපත් වෙනවා, බාහිර තැනැත්තාද මුලාවටපත් වෙනවා. ඒතකොට බාහිර විනත් කෙනෙක්ගේ ඒ සිදුවීම වෙනකොට ගමන් කරනකොට තමන්ද ඒ පිළිබඳව ඒ ආකාරයටම ඒ ක්‍රියාව කෙරෙහි රැවටි පරිහරණය කරනවා නේද? එහෙනම් මෙසේ ඇතිවෙන්නව මේ ධර්මතා ටික නේද? දැන් ගත්තොත් එහෙම දැන් මේ ශරීරය කියලා කියන්නේ අපි දන්න ශරීරය කියලා ධාතු සමූහයක් නේද? ශරීරය කියලා කියන්නේ ධාතු සමූහයක්. ඒතකොට ධාතු ස්වභාවය තුල අපි දන්නවනේ එතන පුද්ගලෙක් හෝ මම කියන කෙනෙක් හම්බ වෙන්නේ නැති බව නේද? ධාතු ස්වභාවයෙන් මම කියලා පුද්ගලෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ බඳු පුද්ගල ස්වභාවයක් නැති මේ ශරීරය පිළිබඳව දැන් ගමන ක්‍රියාවක් වෙනකොට සිතින් උපද්දවනවා කාය විඤ්ඤාති සහිත වායෝ ධාතු කය. හරි? එතකොට දැන් මේ උපද්දවන වායෝ ධාතුව උපද්දවන්නා වායෝ ධාතුවේ හිතෙනවද දැන් මම තමයි දැන් මේ කය ඉදිරියට අරගෙන යන්නේ කියලා හිතෙනවද? මේ උපද්දවන චිත්ත කිරිය වායෝ ධාතුව හිතෙන්නේ මම තමයි දැන් මේ කය ගමන් කරවන්නේ. මම තමයි දැන් මේ කය ගමන් කරවන්නේ කියලා මේ වායු ධාතුව හිතෙන්නේ නැහැ. ඒතකොට කාය විඤ්ඤාතියට හිතෙනවද මම තමයි මේ අවශ්‍ය දිශාවට මේ ඉදිරියට යන විදිහට කය ඉදිරියට ගෙනියන්නේ මමයි කියලා විඤ්ඤාතියට හිතෙනවද?
එහෙම හිතෙන්නේත් නැහැ. ඇයි ඒවට හිතෙන්නේ නැත්තේ? ඒ ඔක්කොම නේද? ඒවා අවිඥානික ධර්ම. ඒවා සවිඥානික ගතියක් නැහැ. ඒ කියන්නේ දැනගැනීමේ ලක්ෂණය මේ වායෝ ධාතුවට ඇත්තේ නැහැ. වා කාය විඤ්ඤාතියටද දැනීමේ හැකියාවක් දැනීමේ මේ ස්වභාවයක් විඤ්ඤාතියට ඇත්තේ නැහැ නේද? දැනීමේ ලක්ෂණයක් නැති. කැමැතිවන ආකාරයේ ලක්ෂණයක් නැති. පුද්ගල සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැති වායෝ ධාතු ස්වභාවයක් නේද? විඤ්ඤාති සහිත වායෝ ධාතු සමූහයක් මෙන්න මේ කය පුරාම දැන් පැතිරෙන්න ගන්නවා. කොහොමද? ඉදිරියට යන ආකාරයට. ඔන්න හට ගන්නවා දැන්. ඒක හටගත්තට පසුව දැන් අපිට පේනවා අපිට දැනෙනවා මේ කය ඉදිරියට යන ආකාරයක් වෙනවා නේද? අන්න දැන් ඉදිරියට යෑමක් පේනවා. දැන් ඊතර මේ ඉදිරියට යන බවක් තියෙනකොට දැන් ඉදිරියට යන බවක් වෙනකොට දැන් ඉදිරියට යන කෙනෙක් වශයෙන් දැන් අපිට මේ ගන්න පුළුවන්ද? කෙනෙකුගේ දෙයක් හැටියට පුද්ගලයෙකුගේ දෙයක් හැටියට දැන් මේ ගන්න පුළුවන්ද? එහෙම කෙනෙක්ගේ හැටියට අපිට මේ ගන්න බෑ. ඇයි? මේ ගමන ක්‍රියාව කරන තැන ඇති ධර්ම එකක්වත් කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ නොවන නිසා නේද? මේ කය ස්වභාවයෙන්ම ධාතු ස්වභාවයක් නිසා ධාතු මාත්‍රික ප්‍රයත්නක් නිසා පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ධාතු ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ කය ගමන් කිරීමේ කැමැත්තක් ඇති වෙනකොට මේ හිතින් වායෝ ධාතු අධික වෙච්ච නේද? කාය විඤ්ඤාති සහිත වායෝ ධාතු අධික කොට ගත්තා වූ ධාතු සමූහයක හට ගැනීමක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඒක වායු ධාතුන් කරන්නේ මේ කය මේ ඉදිරියට තල්ලු කරන්නාක් මෙන් මේ වායෝ ධාතු ස්වභාවය හට ගන්නවා නේද? අපි යම දැන් මේක තල්ලු කරොත් එහෙම වෙන්නේ මොකද? මේක ඉදිරියට යනවා නේද? ඉදිරියට යම වෙන්නේ තල්ලු කරොත්. ඒතනේ වායෝ ධාතුවේ ස්වභාවය තමයි මේ පිම්බෙන ආකාරයෙන් පහළ වෙනවා නේද? පිම්බෙන ආකාරයක ලක්ෂණයක් තමයි මේ වායෝ ධාතුවේ තියෙන්නේ. එහෙනම් මේ කය අසුරු කරගෙන මේ වායෝ ධාතු උපදිනකොට හරියට ඒක මේ කය ඉදිරියට තල්ලු කරනවා වගේ. මේ ශරීරය සෙසු රූපයන් ඉදිරියට තල්ලු කරන්නාක් මෙන් තමයි මේ වායෝ ධාතුව පහළවන්නේ. අන්න දැන් මේ විඤ්ඤාති සහිතව මේ වායෝ ධාතු උස්සන්න කොටගත් මේ රූප සමූහය පහළ වෙනකොට පහළ වෙන්නේ ඒ තැන ඉදිරියෙන් ඉදිරියට පහළ වීම සිද්ධ වෙනවා නේද? අන්න දැන් ඒ තැන ඉදිරියෙන් ඉදිරියට පහළ වෙන්න අපි මේක ඒකත්වයකින් ගන්නව මොකන්ද? ගමන් කරන එක ක්‍රියාවක් වශයෙන්. එක පැවැත්මක්. එක ක්‍රියාවක පැවැත්මක්. වශයෙන් අපි අරගන්න නේද? එහෙනම් දැන් මෙතන සිදුවෙන සිදුවීම මෙයා දැන් දන්නවා නම් නුවණින් දකිනවා නම් ගමන් කරන්නෙක් දැන් මෙයාට මෙතන හම්බ වෙන්නේ නැහැ. ගමන් කරන්නෙක් නොවුණු ගමන ක්‍රියාවක් විතරක් දැන් යාට ලැබෙනවා නේද? එහෙනම් මේ දැන ගැනීම නුවණින් යුක්ත වුණා වූ දැන ගැනීමක්ද එහෙම නැත්නම් නුවණින් තොර වුණා වූ දැන ගැනීමක් වෙනවද? නුවණින් යුක්ත වුණා වූ දැනුමක් නේද? නුවණින් යුක්ත වුණා වූ දැනුමක් තමයි දැන් මේ ගමන ක්‍රියාව පිළිබඳව තියෙන්නේ. දැන් එතකොට ඊබඳු නුවණකින් දැන් මේ ගමන ක්‍රියාව සිදුවීම තුළ දැන් යාගේ සත්ත්ව දෘෂ්ටියක් ඇත්තේ නැහැ. සත්ත්ව දෘෂ්ටියක් දැන් යාට ඇතිවීමක් වෙන්නේ නැහැ ගමන ක්‍රියාව පිළිබඳ නේද? එතකොට ආත්ම සංඥාවක් දැන් ඇතිවීමක් නැහැ මේ ගමන ක්‍රියාව පිළිබඳව නේද? ගමන ක්‍රියාව පිළිබඳව ඇති වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් පුද්ගලයෙක් නොවුණු ගමන ක්‍රියාවක පැවැත්මක් නම් දැන් මේ ක්‍රියාව ගැන ලෝභයෙන් ආස්වාදයක් කරන්න දැන් හිතට අදහසක් පහළ වෙයිද? නැහැ නේද? මේ ගමන ක්‍රියාව ලෝභයෙන් ආස්වාදනය කරන්නේ අපි ඒක පුද්ගලයෙක් වශයෙන් හම්බ වෙනකොට. පුද්ගලයෙක් වශයෙන් හම්බ වෙන ගමන තමයි අපි ලෝභ සහගතව ඒකට අපි ආස්වාදේ කරන්නේ. එහෙම නැත්නම් අපි මේ ගමන ක්‍රියාව කෙනෙකුට මේ කෙනෙක් අමනාප වෙන ආකාරයේ වෙන්න පුළුවන් කෙනෙකුට ඒ ගමන නේද? කෙනෙක් ගමන් කරන විලාසය තව කෙනෙකුට අප්‍රියයි. අප්‍රිය වෙනකොට එයා ඒකේ ගැටෙනවා නේද? දැන් ඒතර මේ ඇත්ත දන්න කෙනාට කොච්චර
අප්‍රියමනාප නැත්නම් තමන් අකමැති වුණු ආකාරයේ ගමන ක්‍රියාවක් නම් දැන් මේ ගමනට ගැටෙන්න කියලා කෙනෙක් හම්බ වෙනවද? ගැටෙන්න ගමන කරන ගැටෙන්නව කෙනෙක් ලැබෙන්නේ නැහැ නේද? අන්න දැන් එහෙනම් ගැටීම් වශයෙන් සිදු කරන ගමන ක්‍රියාවක් නැති නිසා ගමන ක්‍රියාවට ගැටීමක් වෙන්නේ නැහැ නේද? ලෝභ සහගතව ඇලෙන්නට ගමන් කරන්නෙක් ලැබෙන්නේ නැහැ නේද? ද්වේෂ වශයෙන් ගැටි ඉන්න ගමන් කරන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ නේද? එහෙනම් අන ගැටෙන්න තිබිච්ච ඇලෙන්න තිබුණු අර මෝහ සහගත පුද්ගල ගමන ක්‍රියාව තමයි දැන් මේ ඇත්ත දකින්නකොට නුවණින් ගමන ක්‍රියාව සිද්ධ කරනකොට දැන් එයාට දුරු වෙන්නේ. දන්න දැන් ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඇලීමක් ගැටීමක් නැතිව නුවණින් ගමන ක්‍රියාව එයා දන්නවා. නේද? අන්න දැන් එයා දැන් දන්නෝ දැන් ගමන් කරන්න හිත පහළ වුණා. දැන් ගමන් කරන්න ඕනා කියන කැමැත්තක් උපන්නා කියලා දැන් එයා නුවණින් දකිනවා. නේද? උපනින් දකිනකොට දැන් දන්නවා ගමන ක්‍රියාව වෙනකොට දැන් ගමන ක්‍රියාවක් වෙනකොට දැන් මේ ගමන කරන කැමැත්තෙන් යුක්ත වෙච්ච හිතින් කිරිය වායෝ විඤ්ඤාති සහිත කාය විඤ්ඤාති සහිත වායෝ ධාතු කයක් මේ කය පුරා පැතිරීම නිසා දැන් මේ ගමන ක්‍රියාව පමණ සිදු වෙනවා කියන අවබෝධයක් නුවණක් දැන් මෙයාට පවතිනවා. නේද? අන්න දැන් නුවණින් ගමන් කරන්නේ නේද? ගමන් කරන්නේ මේ ගමන් කරන විට ගමන් කරන්නේ මේ කියලා දැන් එයා නුවණින් දැනගනිමින්ම ගමන ක්‍රියාව සිදු කරනවා. එහෙනම් ඒ ආකාරයේ මේ ගමන ක්‍රියාව එයා සිදු කරන්නේ. නේද? අපි භාවනාවක් වශයෙන් කරනකොට අන්නේ සිදුවීම තමයි මෙතන වෙන්නව සත්‍යය. ඉතින් අපේ යථාර්ථය අපි දකින්නේ නැත්තේ. ඒ ගමනක් කරනකොට මේ ආකාරයෙන් වෙනවා කියලා මෙන්න මෙබඳු ධර්මතා ටිකකුයි හටගන්නේ. මෙබඳු ධර්මතා ටිකකුයි දැන් මේ පිට පවතින්නේ. කියන ඒ එකක් ගානේ අපේ නුවණ පවත්තන්න ඕනේ. ඒව නුවණින් මෙනෙහි කිරීමක් නොකොට නුවණින් මෙනෙහි කිරීමක් නොකොට අපිට ඒ අවබෝධයටපත් වෙන්න බෑ නේද? ඊබඳු නුවණකින් ගමන ක්‍රියාවක් කරනවා කියන එක කරන්න බෑ. හරි. එසේ පිළිපදින තැනැත්තාට අන්න එසේ නුවණින් පිළිපදින්නා වූ තැනැත්තාට මේ ගමන කෙරෙහි නොරැටීම කෙලෙස් ඇති නොකර නේද? කෙලෙස් ඇති නොකර අපිට යථාර්ථය දැකලා නිවනටපත් වෙන්න පුළුවන් මඟක් අපිට ඉවර කර ගැනීම හැකියාව තියෙනවා. ඒතර ගමන ක්‍රියාව සම්බන්ධව අපිට ඔන්න ඔය ආකාරයෙන් අපිට නුවණින් පිළිපදින්න පුළුවන්. හරි. ඔව්. ඒක දැන් අපි දැන් වාඩි වී ඉන්නකොට වාඩි වීමේ ඉරියව්ව කොහොමද කරන්නේ අපි දැන්? අපි දැන් මෙහෙම ගත්තොත් අපි එක එක ගත්තොත් දැන් අපි ගමන ක්‍රියාව කරනවා. දැන් ගමන ක්‍රියාව කරනකොට දැන් ඔන්න යාර දැන් මහසි. ඒක දැන් මහසියක් දැනෙනවනේ නේද? මහසියක් දැනෙනකොට ඒක දුක. දුක නිසා එයා දැන් මොකද කරන්නේ? එතනදී දැන් එයා නවතිනවා. දැන් නවතිනකොට මොකද්ද වෙන්නේ ඊට පස්සේ? දැන් ගමන් කරන ක්‍රියාව නවතින මොහොත වෙනකොට දැන් ගමන ක්‍රියාව සිද්ධ කරන වෙලාවේ පැවතුනා නම් යම් චිත්ත කිරිය වායු ධාතු කය. නවතින අවස්ථාවේදී ඒ චිත්ත කිරිය වායු ධාතු කය තියනවාද? නැහැ නේද? ඒක තිබ්බොත් එහෙම අපිට නැවතීමක් පේන්නේ නැහැ නේ. නැවතීමක් පේන්නේ නැහැ. ඒතර අරක ඇතුනේ ගමන ක්‍රියාව පිණිස පහළ වුණු චිත්ත කිරිය වායෝ ධාතු සහිත වායෝ ධාතු කය පෑව. තමයි ඒතනදී. නැවතීමේ ක්‍රියාව. ඒ කියන්නේ ටිතෝවා ටිතෝ මීති. මම සිටින කල්හි සිටින් නෙමි කියන එයා නුවණින් දැනගන්න ඕන. එහෙනම් ඒක දැනගන්න නම් එයා මොකද්ද කොහොමද පිළිපදින්න ඕනේ? ඔව්. එතනත් දැන් මේ සිදුවීම. මේ නැවතීම කියන කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද? කිරේ සිදු වෙන ධර්මතාවය නුවණින් මෙනෙහි කරන්න ඕන. නේද? එතනම් නවතිනකොට කොහොමද වෙන්නේ දැන්? ඔව් දැන් නවතිනකොට නවතින්න ඕනා කියන කැමැත්තක් දැන් ඇති වෙනවා. ඒ කැමැත්තකින් යුක්ත වුණු හිතක් දැන් පහළ වෙනවා. පහළ වෙනකොට මොකද වෙන්නේ? ඔන්න දැන් නවතින ආකාරය නෑ දැන් සිටගෙන මේ කය සිටගෙන සිටින ආකාරයකට දැන් මේ කය පිහිටනවා. පිහිටවන්න ඕන. පිහිටනකොට දැන් සිතින් කරන්නේ මොකද්ද? අන දැන් අර කාය විඤ්ඤාති සහිත නේද? කාය විඤ්ඤාති සහිත චිත්ත කිරිය වායෝ ධාතු කයක් දැන් පහළ වෙනවා නේද? චිත්ත කිරිය වායෝ ධාතු උස්සන්න කොටගත්තු
ඔන්න දැන් මේ කයක පහළ වීම දැන් සිද්ධ වෙනවා. ඒ කය පහළ වෙනකොට ඔන්න දැන් විද්‍යමානයි දකින්ට ලැබෙනවා සිටගෙන ඉන්න ආකාරය. දැන් ඒ රූප ටික නිශ්චලව එහාට මෙහාට යන්නේ නැතුව නිශ්චලව එක තැනක දැන් පවතිනවා. ඔන්න දැන් එක තැනක පවතිනකොට දැන් Tamanට දැනෙනවා දැන් මම සිටගෙන ඉන්නවා. බලාගෙන ඉන්න කෙනාටත් පේනවා අන් දැන් අර දැනත්තා සිටගෙන ඉන්නවා. අසවල් පුද්ගලයා සිටගෙන ඉන්නවා කියලා කෙනෙක් භාවිතා කරනවා නේද? එතකොට ඇත්ත දන්නේ නැති කෙනාට දැන් ඔය ක්‍රියාවත් ලැබෙන්නේ කොහොමද? ගමන් කරමින් ඉඳලා මහන්සි වෙලා නවතිනකොට දැන් නම් හරි මහන්සි වම දැන් ටිකක් නවතින්න ඕනේ නේද? මම දැන් ටිකක් නවතින්න ඕනේ කියලා හිතලා දැන් ඔන්න නැවතීමේ ක්‍රියාව කරනවා. එතකොට එයා තේර ගන්නවා දැන් මම නැවතිලා ඉන්නවා. දැන් මම සිටගෙන ඉන්නවා. කියලා දැන් සිටගෙන ඉන්නා වූ පුද්ගලෙක් දැන් යාට එතන හම්බ වෙනවා. සිටගෙන ඉන්න පුද්ගලයාවයි දැන් යාට හම්බ වෙන්නේ නේද? පුද්ගලයාව හම්බ නින්දා මේ මම කියන කෙනෙක් ඉන්නවා. ඔන්න දැන් සත්ත්ව දෘෂ්ටියෙන් ඒ ක්‍රියාව තුල බැස ගන්නවා. ආත්ම සංඥාව වැඩෙන විදියට මේ ක්‍රියාව පරිහරණය කරනවා නේද? එතකොට එහෙම ඉන්නකොට දැන් ආස්වාදනය කළොත් එහෙම නේද? ඒ සිටගෙන ඉන්නකොට දැන් අර අපි කියමු ගමන ක්‍රියාවේදී යම් දුකක් වෙහෙසක් පීඩාවක් තිබ්බනම් සිටගෙන ඉන්න වෙලාවට දැන් නැවතිච්ච නිසා ඒකේ අර සැපයක්. සැපසහගත බවක් ඇති වෙනකොට දැන් ඒ මමත්වයෙන් ඉන්න ඉරියව්ව හිටගත්තු ඉරියව්ව ආස්වාදනය කරන්නේ නැද්ද? ආස්වාදනය කරනවා නේද? ලෝභ සහගතව සිටගෙන ඉඳීමේ ක්‍රියාව ලෝභෙන් ආස්වාදනය කරනවා. අන්න දැන් කෙලස් ඇති වෙනවා නේද? එතකොට දැන් වැඩි වේලාවක් දැන් හිටගෙන හිටියොත් එහෙම එතන දෙයට යම් වේදනා ඇති වෙනවනේ නේද? වේදනාකාරී ගති, රිදුම්, කැක්කුම්, පීඩා ඇති වෙනවා. එසේ වේදනා පීඩා ඇති වෙනකොට දැන් ඒ ඉන්න ඉරියව්ව එක්ක දැන් අර මුලින් ඇති වෙච්ච ලෝභයෙන් ඇති වෙච්ච ආස්වාදන කරනවද? නැහැ. අපහසු වෙනකොට දැන් ඉන්න ඉරියව්ව ගැන ද්වේෂයෙන් ගැටෙනවා. දෝෂයෙන් ගැටි සිටගෙන සිටීමේ ඉරියව්ව භාවිතා කරනවා. නේද? අන දැන් ඊට පස්සේ දැන් ඇත්ත නොදන්න කෙනෙක් වෙනකොට ඒ සිටගෙන ඉන්න ඉරියව්ව මම කියලා අරගන්නවා. අරගෙන වරකදී ලෝභයෙන් ආස්වාදනය කරනවා. තව වරකදී ද්වේෂයෙන් ගැටෙන ස්වභාවයකටපත් වෙනවා නේද? ලෝභ දේශ වලින් ගැටෙන ස්වභාවයකට දැන් ඉරියව්වපත් කරගන්නවා. එහෙනම් ඇත්ත දන්න කෙනාට මෙසේ ඒ ඉන්න ඉරියව්ව කුමක්ද කියලා දැන් ඇත්ත මෙනෙහි කරනකොට එයා දන්නවා දැන් මේ ඉරියව්ව හටගත්තේ සිටගෙන සිටීමේ ඉරියව්ව කියන්නේ දැන් මේ සිටගෙන සිටීමේ කැමැත්තක් දැන් ඇති වුණා. තමන්ට ඇති වුණා. ඇති වෙනකොට සිටගෙන ඉන්න ආකාරයට නේද? කාය විඤ්ඤාති සහිත චිත්තජ කිරිය වායෝ ධාතු උපන් කිරිය වායෝ ධාතු කයද මේ කය පුරාම දැන් ඒ වායෝ ධාතු කය පැතිරෙනවා. පැතිරෙනකොට දැන් ඔන්න දැන් පේන දකින්ට ලැබෙනවා කයක සිටගෙන ඉන්න ආකාරය. කයක පැවැත්මක් පේනවා. ඒ කය අපි පනවා ගන්නවා. ඔන්න දැන් සිටගෙන සිටිනවා කියන පැනවීමක් අපේ ඉරියව්වට ඇති කරගන්න නේද? ඔන්න දැන් මේ සිටගෙන ඉන්නා ඉරියව්ව. කෙනෙක් ඉන්නව නෙමෙයි, පුද්ගලයෙක් සිටගෙන ඉන්නව නෙවෙයි නේද? කෙනෙක් පුද්ගලයෙක් නොවුණු සිටගෙන සිටීමේ ඉරියව්ව පමණක් දැන් එයාට හම්බ වෙනවා. එහෙනම් මේ සිටගෙන සිටීමේ ඉරියව් පැවැත්ම සිද්ධ කරන කයක පැවැත්මක් පමණයි නේද? එහෙනම් ඒ කය පවතින්නේ මෙබඳු කැමැත්තක් ඇති වුණු කල්හි ඒ සිතින් කාය විඤ්ඤාත සහිත වායෝ ධාතු කය හේතු කරගෙන දැන් මේ සිටගෙන සිටීමේ ඉරියව්ව දැන් සිදු වෙනවා. කියලා නුවණින් දැන් එයා දැනගන්න. අන්න දැන් එහෙම දැනගන්නා කෙනාට ඒ කය අරබයා සැප විඳීමක් දැන් ඒ වෙලාවේ ඇති වුණා. දුක් සහගත විඳීමක් ඇති වුණා. සැප ඉරියව්වේ ලෝභයෙන් ආස්වාදනය කරන්නේ නැහැ. දුක් සහගතව ඉන්න සිටීමේ ඉරියව්ව තුල ද්වේෂයෙන් ගැටීමක් වෙන්නේ නැහැ. නේද? දැන් කය ඒ ඉරියව්වේ ඇතිතතු දන්න නිසා ඒ කය සිටගෙන ඉරීම පිළිබඳව මෝහයෙන් මුලාවටපත් වීමක් නැහැ. නේද? මෝහයෙන් මුලාවටපත් වීමක් නැහැ. නුවණින් සිටගෙන සිටීමේ ඉරියව්ව භාවිතා කරනවා. ඒක දැන් සිටගෙන සිටින්නේ නෙමෙයි, කල්ලි සිටගෙන සිටින්නේ නෙමෙයි නුවණින් දැන ගැනීම
සිද්ධ කරනවා. හරි. අන්න ඒ විදිහට ඉරියව්ව භාවිතා කරන්න ඕනේ. නුවණින් පරිහරණය කරන්න ඕනේ. ඊට පස්සේ දැන් සිටගෙන සිටීම පීඩා වෙනකොට ටික වෙලාවක් යනකොට ඒක බොහෝ පීඩාවක් අපහසුවක් දැනෙනකොට දැන් ඊට පස්සේ එයාට ඕන කමක් ඇති වෙන මොකටද? එයාට දැන් වාඩි වෙන්න ඕනා කියන කැමැත්තක් ඇති වෙනවා නේද? වාඩි වෙන්නට ඕනා කියන කැමැත්තක් ඇති වෙනවා. ඒතර වාඩි වෙන්නට ඕනා කියන කැමැත්තක් ඇති වෙනකොට එයා හිතන්න ඕන කොහොමද? එතකොට එයා දැන් නුවණින් තොර වෙච්ච කෙනා හිටගෙන ඉන්න වෙලාවේ අමාරුවක් දැනනකොට දැන් එයාට ඕනේ මම දැන් වාඩි වෙන්න ඕන. දැන් වාඩි වුණාම දැන් මම වාඩි වෙනවා. දැන් මම තමයි වාඩි වෙන්නේ. මට හැකියාවක් තියෙන වාඩි වෙන්න. වාඩි වුණාට පස්සේ දැන් වාඩි වෙ ඉන්නේ මමයි. කියලා මමත්වයේම පුද්ගලත්වයේම දැන් වාඩි වෙන ඉරියව්ව එයා භාවිතා කරනවා. වාඩි වෙනකොට දැන් අර සිටගෙන ඉන්න මේදී ඇති වුණු දුක පීඩාව නැති වෙනකොට අරක එයා ලෝභයෙන් ආස්වාදනය කරනවා. ඒ ඉරියව්ව සැපයක් නේද? සැප සහගත ඉරියව්වේ ලෝභයෙන් මේ ආස්වාදනය කරනවා. මමත්වයෙන් ඒ ඉරියව්ව මමත්වයෙන් ඒ ඉරියව්වට බැඳෙනවා නේද? මමත්වයෙන් තෘෂ්ණා සහගතව දෘෂ්ටි සහගතව ඒ වාඩි වෙන ඉරියව්ව ග්‍රහණය කරගෙන ලෝභයෙන් වාඩි වීමේ ඉරියව්ව පරිහරණය කරනවා. ටික වෙලාවක් යනකොට ඕකට දැන් පීඩාකාරී ඇති වෙනකොට නේද? වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී නොඑක ආකාරයෙන් වේදනා කැක්කුම් පීඩා එනකොට දැන් මේක ඉවසන්න බෑ. දැන් වාඩි වෙච්ච ඉරියව්වට ගැටෙනවා. ගැටීම් යුක්තව භාවිතා කරනවා නේද? අන දැන් අනුවර තැනත්තාට ඒ වාඩි වෙච්ච ඉරියව්වත් පුද්ගලත්වයෙන් ඒකේ වාඩි වෙච්ච පුද්ගලෙක් හම් වෙනවා. වාඩි වෙන පුද්ගලෙක් ලැබෙනවා. ඒ වාඩි වෙන පුද්ගලයාට ලෝභයෙන් ඒ වාඩි වෙන ඉරියව්ව ඇසුරු කරනවා. දේශයෙන් වාඩි වෙච්ච ඉරියව්ව පරිහරණය කරනවා. ලෝභ දේශහගතව කර්මයන් රැස් කරමින් ඒ ඉරියව්ව භාවිතා කිරීම සිද්ධ කරනවා නේද? එහෙනම් නුවණින් යුක්ත වෙන්න කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එසේ ලෝකයා අනුවණින් යුක්තව භාවිතා කරන වාඩි වීමේ ඉරියව්වක් එහෙම නොවේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේක නුවණින් නේද? නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. වාඩි වී සිටින කල වාඩි වී සිටින්නේ මේ නුවණින් දැන් මෙයා දැනගන්න ඕනේ. එහෙනම් නුවණින් දැනගන්නවා කියන්නේ කොහොමද? එහෙනම් වාඩි වීමේ කැමැත්ත දැන් හිතට ඇති වෙනවා. වාඩි වීමේ කැමැත්තක් දැන් හිතට පහළ වෙනවා. වාඩි වීමේ කැමැත්තක් හිතට පහළ වෙනකොට ඒ හිතින් ඔන්න දැන් කාය විඤ්ඤාති සහිත වායෝ චිත්ත කිරිය වායෝ ධාතුව දැන් මේ කය පුරාම පැතිරෙමින් පහළ වෙනවා. කය පුරා පැතිරෙමින් ඒ කය පහළ වෙනවා නේද? පහළ වෙනකොට මොකද වෙන්නේ දැන්? අපේ මේ යටි කය හැකිලෙනවා. යටි කය හැකිලෙන ආකාරයකට සකස් වෙනවා. උඩුකය ඍජු වෙනවා නේද? උඩුකය ඍජු වෙන විදිහට යටි කය හැකිලෙන ආකාරයටත් ඔන්න දැන් මේ කය සකස් වෙනවා නේද? ඒතකොට යටි කය හැකිලෙන ආකාරයට උඩු කොටස සිටෙන ආකාරයකට තමයි කාය විඤ්ඤාති සහිත වායෝ කිරිය චිත්ත කිරිය වායෝ ධාතු උස්සන්න කොටගත්තු මේ කයේ සකස් වීම සිද්ධ වෙනවා. කයේ පැවතීම දැන් සිද්ධ වෙනවා නේද? අන දැන් එයාට දැන් පේනවා කයක්. ඒ කය අපි භාවිතා කරනවා. ඒ කයට අපි පනවා ගන්න මොකද්ද දැන්? වාඩි වී සිටින කය නේද? වාඩි වී ඉන්නා වූ කයක් වශයෙන් අපි දැන් ඒ ඉරියව්ව භාවිතා කරනවා. හරි. දැන් එහෙනම් නුවණින් විමසන තැනැත්තාට මේ විදිහට මේ සිද්ධාන්තයේ නුවණින් මනසිකාරය කරමින් මේ ඉරියව්ව ගන්නකොට නුවණින් දන්නවා එයා මොකද්ද? වාඩි මම කියන කෙනෙකුගේ වාඩි වීමක් නොවේයි දැන් මෙතන මේ සිද්ධ වෙන්නේ. මම කියන කෙනෙකු නොවන පුද්ගලයෙකු නොවන හුදු වාඩි වීමේ ක්‍රියාමාත්‍රයක් පමණ ඇති බව නුවණින් එයා තේරුම් ගන්න. නුවණින් වටහා ගන්න නේද? ආන් එහෙනම් මේ විදිහට මේ ඉරියව්ව වාඩි වීමේ ඉරියව්ව මෙන්න මේ ආකාරයෙන් එයා පරිහරණය සිද්ධ කරනවා. නුවණින් දැනගෙන භාවිතා කරනවා. එහෙනම් අපි මේ විදිහට ඒ මානසිකාරය සිද්ධ කරන්න පුරු වෙන්න නේද? අපි මේ විදිහට ඉරියව් කය පිළිබඳව සත්‍ය දැකලා අවබෝධ කරගෙන නිවන් දකින්න පිළිපදින කෙනා. ඒ කෙනා
මෙන්න මේ කායනුපස්සනාව කායනුපස්සනාව ඉරියාපත කියන කායනුපස්සනාව වඩමින් අපිට සත්ත්ව සංඥා පුද්ගල සංඥා දුරු කරගෙන අර වගේ නිර්වාණ මාර්ගය පුදවාගෙන නිවනටපත් වෙන්න තරම් හැකියාවක් තිබෙනවා. හරි. ඒ නිසා මේ කායනුපස්සනාව නැත්නම් මේ ඉරියාපත භාවනාව කියන්නේ අරිහත්ත්වය කුළු ගන්නවල දේශනා කළ තිබෙන එක කර්මස්ථානය. අරිහත්ත්වයේ දක්වාම මේ භාවනාව එයාට ජීවිතේ පුරුදු පුහුණු කරන්න පුළුවන්. හරි. ඔව්. ඒතර එහෙනම් ඒ විදිහට තමයි වාඩි වීමේ ඉරියව්ව. එයා අර ගන්න ඕනේ. හරි. වාඩි වීමේ ඉරියව්ව එයා නුවණින් මානසිකාර්ය කරන්න. මේ භාවනා කරනකොට ඒ විදිහට අපි ඒව මානසිකාර්ය පුරුදු කරන්න ඕනේ. මේ කියනකොට මේ හොඳට හිතට ග්‍රහණය කර ගන්න ඕනේ. නේද? හිත ගන්නවා කියනකොට සිත ගන්නවා කියනකොට සිත ගැනීම වෙන්නේ කොහොමද කියන එක හොඳට නුවණින් අර වගේ මෙනෙහි කරන්න ඕනේ. එතකොට සිතගෙන ඉඳීම තුළ ඒ ක්‍රියාව හොඳට මෙනෙහි කරන්න ඕනේ. ගමන ක්‍රියාව කරනකොට අර විදිහට අපි මානසිකාර්ය කරන්න ඕනේ. නේද? වාඩි වීම ක්‍රියාව ගන්නකොට අර කියපු ආකාරයට මානසිකාර්ය හුරු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. අන්න අපිට මේ ඉරියව් තුලින් සත්ත්ව සංඥාව බැහැර කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් වාඩි වෙලා ඉන්නකොට නේද? වාඩි වෙලා ඉන්නකොටත් එකම දිගටම යාට වාඩි ඉන්නත් බැහැනේ. මුලින්ම වාඩි වෙච්ච වෙලාවෙම ඇති වුණු පහසුව ටික වෙලාවක් යනකොට නැහැ. එයාට දැන් කය අපහසුයි. වාඩි වීමේ ඉරියව් කය බොහෝ අපහසුවක්. වේදනාවක් පීඩාවක් දැනෙනවා. දැනෙනකොට මොකද්ද කරන්නේ? එයා තවත් දැන් මේ වේදනාව පීඩාව නැති කරගන්න දැන් මොකද කරන්නේ? දැන් එයා ඇලවෙනවා. නේද? නැත්තම් සැතපෙන ඉරියව් ගන්න. නිදා ගන්න ඉරියව්වටපත් වෙනවා. පත් වුණාට පස්සේ දැන් අර තීච්ඡ වේදනාවක් එක්කුම් මොකද වෙන්නේ? ඒ වේදනාවක් එක්කුම් දැන් සැතපෙන ඉරියව් තුල ඇත්තේ නැහැ. නේද? වාඩිලා ඉන්නකොට තිබුණා නම් යම් දුකක් වේදනාවක් අපහසුවක් වාඩි වී නැත්නම් සැතපෙන ඉරියව්වටපත් වෙනකොට අර අපහසුතාව සියල්ලම සංසිඳෙනවා. එතකොට දැන් සැතපෙන ඉරියව්ව දැන් එයාට හොඳ දෙයක් වෙලාද අපහසු දෙයක් වෙලාද? හොඳ දෙයක් වෙලා නේද? එයා දැන් අර දුක නැති හින්දා එයා ඒක සැපක් කොට ගන්නවා. සැපක් කොට දැකලා ලෝභයෙන් සැතපෙන ඉරියව්ව මේ ආස්වාදනය කරනවා. එක දිගටම එකම ආකාරයෙන් සැතපී ඉන්නකොට නේද? හැම තිස්සේ එකම දිගටම සැතපෙන ඉරියව්වේ ලෝභ සහගත ආස්වාදය කර කර ඉන්න දැන් හැකියාවක් නැහැ. ඒක ටිකක් වෙලා යනකොට එයාට දුක් පීඩා ඇති කරනවා. වේදනාවක් එක්කම සැතපෙන ඉරියව්වේදී ඇති වෙනවා. නේද? ඊතර කරන්නේ මොකද්ද දැන්? ඒ වුණාට පස්සේ දැන් ඒකත් දැන් එයාට වෙනස් කරන්න ඕනනේ. සැතපෙන දැන් විනාශ නොකරන තාක් අර සැතපෙන ඉරියව්වේදී ඇතිවෙච්ච දුක් පීඩා හැම වෙලේදී සැතපෙන ඉරියව්වත් එක්ක ගැටෙනවා. ගැටි ඒ ඉරියව් පරිහරණය කරනවා. නේද? අන දැන් අනුවණින් සැතපෙන නැත්තම් නිදා ගන්න ඉරියව්ව භාවිතා කරන තැනත්තාට සැතපෙන්නෙක්ව තමයි හම්බෙන්නේ. සැතපෙන කෙනෙක්ව හම්බෙන්නේ. නේද? නිදා ගන්නව කෙනෙක් ලැබෙනවා. නිදා ගන්න ඉරියව්ව ලෝභයෙන් ආස්වාදනය කරන්නේ. නේද? නිදා ගන්න ඉරියව්වෙහි ගැටෙන්නෙක්ව දැන් එයාට ලැබෙනවා. නේද? එහෙනම් නුවණින් දන්න තැනත්තාට සැතපෙන්නේ හම්බ වෙන්නේ නැහැ. සැතපෙන කෙනෙක් ලැබෙන්නේ නැහැ. සැතපෙන තුල ලෝභයෙන් ආස්වාදනය කරන්න නේද? ද්වේෂයෙන් ගැටෙන කෙනෙක් එහෙම ලැබෙන්නේ නැහැ. එයා දන්නවා සැතපෙන ඉරියව් ගත්තා නම් මේක සිද්ධ වෙන්නේ කොහොමද? කියන එක දැන් එයා නුවණින් මෙනෙහි කරනවා. නේද? සැතපෙන ඉරියව් ගන්නකොට දැන් වාඩි වෙලා ඉන්නවා. දැන් කැමැත්තක් උපදිනවා. මම දැන් වාඩි වීම කරන්න ඕන. දැන් මම මේ සැතපෙන ඉරියව්පත් වෙන්න ඕන. මම දැන් සැතපෙන්න ඕන. සැතපෙන්න ඕනා කියන කැමැත්ත ඇති වෙනකොට මොකද වෙන්නේ? ඒ සිතින් අර සැතපෙන ඉරියව්ව වෙන ආකාරයට කාය විඤ්ඤාත් සහිත චිත්ත කිරිය වායෝ ධාතු කය උපදවන. මේ කය පුරාම පැතිරෙන ආකාරයට මේ කය කිරිය වායෝ ධාතු කය පහළ කරනවා. නේද? පහළ වෙනකොට දැන් මේ කය සකස් වෙන කොහොමද අර සැතපෙන ආකාරය නේද? වාඩි වෙලා තිබුණු ඉරියව් කය දැන් අන්න දැන් දික් වෙන ආකාරය නේද? සම්පූර්ණ කය දික් වෙන ආකාරයකට දැන් මේ කය සකස් වීම සිද්ධ වෙනවා. දික් වෙනකොට අපි එතන කියනවා ඔන්න දැන් Tamanට දැනෙනවා දැන් මම මේ
සැතපෙන බවක් වේ. තමනුත් දැන ගන්නවා. බලාගෙන ඉන්න කෙනා දන්නවා අර කෙනා දැන් නිදා ගන්නවා. අර දැන් සිත මේ සැතපෙන ඉරියව්වේ ඉන්නවා. අරයා දැන් නිදා ගන්නවා කියලා නැත්තම් සැතපෙනවා කියලා මේ විදිහට අනිත් කෙනා දැනගන්න නේද? එහෙනම් සත්‍ය මේ විදිහට විමසන කෙනා තේරෙනවා දැන් සැතපෙන්නෙක් නොවේයි. සැතපෙන නැත්තම් නිදාගෙන ඉන්න කෙනෙක් නොවේයි නේද? සැතපෙන්නෙක් නොවුණු හුදු සැතපෙන ඉරියව්ව පමණක් නේද? සැතපෙන ඉරියව්ව පමණක් පවතිනවා කියන ඇත්තක් දැන් යා නුවණින් දකින්න. එහෙම නුවණින් දකින්න තැනැත්තාට ඒ ඉරියව්ව තුළ කොච්චර සැපයක් දැනුණා ආස්වාදනය කරන්නේ දැන් මේ ඉරියව්වේ හම්බ වෙන්නේ නැහැ. ආස්වාදනය කරන්නේ හම්බ වෙන්නේ නැහැ. එතනදී යම් සැපයක් දැනෙනවා. නමුත් දැනුණාට ඒ සැපේ ඉරියව්ව ආස්වාදනය කරන්නේ දැන් මෙයාට ලබන්න බෑ නේද? ඇයි? සැතපෙන්නේ නොවුණු ඉරියව් කය විතරයි. නේද? සැතපෙන්නේ නොවන ඉරියව් කය විතරයි. ඒ නිසා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එහෙනම් ওই විදිහට අපි සතර ඉරියව්ව නුවණින් පරිහරණය කරන්න ඕන. ප්‍රධාන ඉරියව් හතර වේ නේද? අපිට ප්‍රධාන වශයෙන් පුද්ගලයෝ මේ ජීවිතේ පරිහරණය කරනකොට පත් වෙන්න තියෙන පරිහරණය කරන්න තියෙන ප්‍රධාන ඉරියව් හතර තමයි ඔය ඉරියව් හතර. ඒකට අපි දීර්ඝව මේ ඉරියව් පරිහරණය කරනකොට අන්න ඒ වගේ නුවණින් මනසිකාරය කරන්න ඕන. කරනකොට එයාට මේ ඉරියව් කය පමණයි. නේද? ඉරියව් කය පමණක් ඇති බව දකිනවා මිසක ඉරියව් පවත්වන්නේ හම්බ වෙන්නේ නැහැ. ගමන් කරන්නෙක් ලැබෙන්නේ නැහැ. නේද? සිටගෙන සිටින්නෙක් ලැබෙන්නේ නැහැ. වාඩි වී ඉන්නව කෙනෙක් ලැබෙන්නේ නැහැ. සැතපී ගන්න. නැත්නම් නිදාගෙන සිටින කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. හුදු ඉරියව් මාත්‍රික පැවැත්මක් පමණක් ඇති බවම එයා නුවණින් දැනගන්න. හරි. එහෙනම් ඔය විදිහට අපි නුවණින් දැනගන්න. එතකොට යම් ඉරියව්වක් එයා භාවිතා කරනවා. මේ සතර ඉරියව්වෙන් යම් ඉරියව් කයක් භාවිතා කරනවා නම් ඒ ඉරියව්වට අනුව නුවණින් එයා දැනගන්න. නුවණින් දැනගනිමින් ඉරියව් පරිහරණය සිද්ධ කරන්න ඕන. හරි. හොඳයි. එහෙනම් අන්න ඒ ආකාරයට ඒ කරුණ පිළිබඳව ටිකක් මෙනෙහි කරන්න ඕන. හරි. එතකොට දැන් අපි ඉරියාපත භාවනාව පිළිබඳව ඒ ඉරියව් කියන්නේ මොකද්ද? ඉරියව් පවතින්නේ කොහොමද? කියන ආකාරය තමයි අපි මේ කරුණ ටිකින් ඒ පැහැදිලි කළේ. ඒතකොට ඊට පස්සේ අපිට තව තියෙනවා මේක දැනගන්න. දැන් අපි කතා කළා මේ සතර ඉරියව් පිළිබඳව නුවණින් දැනගන්නේ කොහොමද කියන එක තමයි මේ අපි මේ කතා කළේ, දේශනා කළේ. එතකොට ඒක දැන් අධ්‍යාත්මය අනුව නේද? ආධ්‍යාත්මය අනුවත් ඒ කිව්ව ආකාරයට මනසිකාරය කරන්න ඕනේ. බාහිර సంతානියත් ඒ විදිහටම මේ නුවණින් දැනගෙන භාවිතා කරන්න ඕනේ. ඒක දැන් අපි ඒ කොටස් ටික ආධ්‍යාත්ම බාහිර වශයෙන් භාවිතා කිරීම, ඒ වගේම ඒ වායේ සමුදය නේද? මේ ඉරියව් කයේ හට ගැනීම, ඉරියව් කයේ නැතිවීම කියන්නේ මොකද්ද කියන ඒ කාරණාව තමයි මේක අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා අපි දැන් උදෑසන කාලයේදී අපි ඒ සතර ඉරියව්ව පිළිබඳව නුවණින් දැන ගැනීම පමණක් අපි කතා කරනවා. අපි අනතුරුව සවස් කාලේ ඒකේ සමුදය වෙන හැටි නේද? ඒකේ වැය වෙන හැටි මේ ඉරියව් කය කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරමු. ඒ නිසා දැනට ඒ දේශනා කරපේ කරුණු ටික හොඳින් මානසිකාරය කරන්න ඕනේ. හිත ධාරණ කරගන්න ඕනේ. ඉතින් ටික අපි සවස් කාලේ දේශනා කරමු. එහෙනම් හැම දිනාටම